समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स संकित्तेन पंचुपादानस्कन्धा दुःखाति सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगत्नी අද දවසේ මේ පිංගුතුන් කවුරුත් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිදක් කෙටි නමුත් ශ්‍රවණය කරන්නට පිංගත්නි ධර්ම දේශනාවට මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන කියලා ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛ කියලා මේ දුක ඔක්කොම එකට කැටි කරපු තැනක් වෙනවා මේ සංකිට්ඨේන හකුලවල කිව්වහම සංකිට්ඨේන කියන්නේ හැකිලෙව්වහම පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. මොකද කිව්වේ පංච උපාදානස්කන්ධයම දුකක් කිව්වා. ඊට මීට අනුරූපීව මම එක ධර්මදේශනාවක් කළා පංච උපාදානස්කන්ධයෙන් මේ උපාදාන ස්කන්ධ වලින් මිදෙන්නේ කොහොමද කියලා. ඉතින් කල්පනා කළා එහිම දෙවනි කොටස විදිහට මේ බොහොම වටින ධර්මපරියායක් සිහිපත් කරලා දෙන්නට අපේ මිනිසුන් ගොඩක් වරදවාගෙන ලේසියෙන් කෙනෙක්ට විසඳ ගන්නත් බැරි ධර්මපරියායක් පිළිබඳව. ඒ තමයි පින්වත්නි දැන් කෙනෙක්ට රූපය පිළිබඳව විදර්ශනා කරගෙන යනකොට රූපේ සත්වයක් පුද්ගලයක් නැහැ කියන එක නිරුත්සාහයෙන් වුණත් තේරෙන්න පටන් ගන්නවා. අපිට දැන් හොඳටම පැහැදිලිනේ පින්වත්නි අපි මරුණට පස්සේ කෙටියෙන් මම කියනවා අපේ මලකඳ අපි දාලානේ යන්නේ. අපි කොයි හරි යනවනම් සසරට කව දැන් පිංගුතුල්ල සත්පුද්ගල භාවයෙන් හිතන්නකෝ. පිංගුතුල්ල සසරේ යනවා කියලා. ඔය පිංගුතුල්ල සසරේ යනකොට අපි නිකන් විවහාර භාෂාවෙන් කියමු. මලකඳ ගෙනියන්නේ නෑනේ. කියන්නේ මේ රූපය ගෙනියන්නේ. එතකොට අපිට පැහැදිලි මේ රූපය කියන එක හරිම తాවකාලික එකක්ද නැද්ද? එතකොට ওই මමයි කියලා දාගත්තේ කාටද? ඔය මමයි කියලා දාගත්තේ මගේ පින්වත්නි රූපයත් එක්ක බැඳී පවතින. ඇත්තටම රූපේ නැතුව අපිට මේක ගණන් ගන්නම බෑ. රූපයත් එක්ක බැඳී පවතින සිතත් ඒ සිතත් සමග ඇති වෙන අනිත් චෛතසික 52ක්. විඥානයත් වේදනා සංඥා සංකාර කියන චෛතසික. දැන් වේදනා කියවම වේදනා චෛතසිකේ සංඥා කියවම සංඥා චෛතසිකේ සංකාර කියවම එතන චෛතසික 50ක් අයිති වෙනවා. මේ වෙති ඉගෙන ගන්න ඕනේ. මේ නැත්නම් අයිති වෙනවා කොහොම මෙහෙම කරලා වැඩක් නැහැ. ඒ අර රේරුකාණ සායසලාගේ පොත්පත් කියවලා නේද? දැන් සමහරු ඕවට බයිනවත් නේ. මෙහෙමයි ඕව වැඩක් නැහැ, අරව වැඩක් නැහැ, මෙහෙමයි කියලා එහෙම නැතුව ගෞරවයෙන් ඒව හදාරන්න ඕනේ. ඒව හදාරුවාම තමයි මේ සත්පුද්ගල ශූන්‍ය ධර්මතාවය පිළිබඳව පේන්න පටන් ගන්නෙ. එක එක්කෙනාගේ කතා අපිට වැඩක් නැහැ කියලා හිතලා තම තමන් තනි තනියෙන් වේගෙන් මේව හදාරන්න ඕනේ. පින්වත්නි රූපය කියන එක සිත නැති වුණාට පස්සේ එක දරදඬු වෙච්ච මලකඳක්. පැහැදිලි අපිට හිත නැත්තම් රූපය ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි යාට කියනවා මලකඳක් කියලා. එයාව කැපුවත් කෙටුවත් මොනවා කරත් එයාට ප්‍රශ්නයක් නැහැ. අතරම ඔය පිංගුතුල දැකලා ඇති ඔපරේෂන් කරනවා අර නිර්වින්දනය කරනවනේ. ඒ නිර්වින්දනය කරද්දි මොකද කරන්නේ? දැන් අර දරුවෝ හම්බෙන්න ඉන්න අම්මලට ගහනවා ඉන්ජෙක්ෂන් එකක් සීස වගේ කරනකොට කොට්ටයක් මෙහෙම බඩට තියාගන්න කියලා වින්ගුතුලට ගහලා ඇතිය තැම්බිට මෙහෙම කොන්ද නවල කොන්දට ගහන ඉන්ජෙක්ෂන් එකක් ගැව්වම කකුල් දෙකම පණ නැති වෙන්නේ. මේ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ පින්වත්නි අර ප්‍රසාද රූප දුර්වල කරවන්න. කයේ තියෙනවනේ කාය ප්‍රසාදය.
කාය ප්‍රසාදී දුර්වල වුණාට පස්සේ ওই පිංගුතුල විශ්වාස කරන්න අපි ජීවතුන් අතර හිටියත්. අපි ජීවතුන් අතර හිටියත් අපේ ඒ කය කැපුවට කෙටුවට අපිට කිසිම දැනීමක් දැනෙන්නේ නැහැ. ඔක තමයි ඇත්ත. එතකොට හිතත් එක්ක බැඳිච්ච මේ ආත්මීය දෘෂ්ටිය ටිකක් තදින් සත්වයාට බෑගෙන ඉන්න. මොකෝ පින්වත්නි සිතේ ක්‍රියාත්මක භාවය කියන එක තේරෙන්නේ නැති තාක්ම මිනිස්සු හිතන්නේ මම කතා කරන. මම දුවනවා. මම බණ කියනවා. නේ දැන් ওই බණ අහන්නේ කවුද? දැන් ඔය පිටතට දෙන ඔය පිංගුතුල බණ අහනවා කියලානේ. හැබැයි ඔතන වෙන ඇත්තම process එක බලන්න. ඔන්න ඔබ ඉන්නවා. ඔබ කනේ තියනවා හරි අපූරු මේ තැනක්. ඒකට කියන්නේ සෝත ප්‍රසාදය කියලා. ඔය කනේ ඇතුළෙම තියෙන්නේ. හරිද? ඒ සෝත ප්‍රසාදී කියන තැන පින්වත්නි පඨවි ආපෝ තේජෝ වායෝ මුල් වෙලා තමයි හැදිලා තියෙන්නේ. වන්න ගන්ධ රස ඕජා කියන ඒවත් ඔය ප්‍රසාද රූපයත් සෝත ප්‍රසාද රූපයත් ජීවිත රූපයත් කියන එක ඇතුළත් වෙලා සෝත දසක කලාපය කියලා කියනවා අපි එතනට අභිධර්මයේදී. එතන තියෙනවා පොඩි අමුතු ඔපගතියක්. මොකද්ද? ඔපගතිය. කන් දෙකේ දෙකක් තියෙනවා හරිද? ඇත්තටම දෙකක් නෙමෙයි ටිකක් වැඩිපුර තියෙන්න පුළුවන්. මම මේ දල වශයෙන් නිකන් කියන්නේ. සෝත ප්‍රසාද දෙකක් තියෙනවා කියලා නිකන් හිතයි. ඒ කියන්නේ ප්‍රසාද රූපය අර දසක කලාපයක් නේ තියෙන්නේ. සෝත දසක කලාප කියලා තියෙන්නේ නේ. දැන් පින්වත්නි මෙතනට මොකද වෙන්නේ? මම මේ වචනය උච්චාරණය කරනකොට මගේ තියෙන කර්මජ පටවි ධාතුවට මේ චිත්තජ උපදිච්ච පටවි ධාතුව වැඩිලා ශබ්දය කියන එක නිකුත් වෙනවනේ අර ස්වරාල මෙහෙම වෙලා දැකලා තියෙනව නේද? ස්වරාල මෙහෙම වෙලා මගේ ශබ්දය කියන එක නිකුත් වෙනකොට මේ ශබ්දය ගිහිල්ලා වදින්නේ කොයිද? අර කනේ තිය මේ කම්පෙත්ත නෙමෙයි මේ කන නෙමෙයි. මේක ඇල්ලුවාම කය මේක ඇල්ලුවා මේ කය. ඒ කන නෙමෙයි. කන කියන එක මෙතනදී යන්නේ අර අතුලාන්තයේ තියෙන සෝත ප්‍රසාදයේ තමයි මම මේ කතා කරන එක ඇහෙන්නේ. ඒකයි ඔපින් උතල මෙහෙම කන වැහුවොත් මොකක් වෙනවද? මගේ වෝකල් කියන්නේ මගේ වොයිස් ලෙවල් එක මීට එක අඩු වෙනවා හේතුව වෙයි ප්‍රසාදයේ වදින්නේ නැහැ කියලා. ඔය කනේ කලාඳුරු අරෝමේ හිර වුණාම සද්ද ඇහෙන්නේ නැති වෙන්න හේතුව ඒකයි. වෙන්නේ ඔය සෝත ප්‍රසාදයේ මගේ ශබ්ද වැදුනට පස්සේ ඔබ දන්නවද ඔබේ හිත තියෙන්නේ භවංගය කියලා හිතන්නකො. භවංගය කියන්නේ පිටුදෙනි සිත වැඩිපුරම හටගන්නේ ඔය ඔබේ හදවතේ තියෙන හෘද කෝෂය ඇසුරු කරගෙන අඩපතක් පමණ ලේ ධාතුවක්. ඒ ලේ ධාතුවේ තමයි සිත නිතර පවතින්නේ. හරිද? දැන් මගේ මේ වොයිස් එක ගිහිල්ලා වැදුනහම මොකද වෙන්නේ? ඒකෙන් සිග්නල් එකක් යනවා අර දැන් මෙහෙම තියෙන භවංගයට. ඒ කොහොමද ඒ සිග්නල් එකක් යන්නේ? ඒක වෙන්ගත්නි හරියට මෙහෙ ස්විච් එකක් දැම්මම අරේ ලයිට් පත් වෙනවා වගේ වැඩක්. තේරෙනවද? අර සෙන්සර් ලයිට් තියෙන්නේ. ආන්නේ වගේ වැඩක්. වැදුනට පස්සේ භවංග සන්තතියට මේක වදිනවා කියලා. භවංග සන්තතියට ඒක දැනුණට පස්සේ භවංග සන්තතිය මෙහෙම තියෙන එක පොඩ්ඩක් භවංග චලනයක් වෙලා ඒ භවංගේ උපච්ඡේදනය වෙනවා. වෙලා මේවා අහලා තියෙනවද කලින්? අහලා තියෙනවනේ. පංචද්වාරා වජ්ජන කියන ආවජ්ජන චිත්තයක් පහළ වෙනවා. ඔය ආවජ්ජන චිත්තය පහළ වුණාට පස්සේ කෙලින්ම මේ මෙච්චර වෙලා හෘද කෝෂයේ ඇසුරු කරගෙන අඩපතක් පමණ ලේ ධාතුවේ ඇතිවෙවි නැතිවෙවි පැවතිච්ච හිත මෙතන නිරුද්ධ වෙලා හට ගන්නවා කොයිද? සෝත ප්‍රසාදේ හට ගන්න. අන්නේ සෝත ප්‍රසාදේ හටගද්දී ඒ සෝත ප්‍රසාදයට තමයි මගේ පින්වත්නි ඔබට මම මේ කියන කටහඬ දැනෙන්නේ. හැබැයි මොනවද කිව්වේ? ඒව මුකුත් තාම දැනුනේ නැහැ. නිකන් මොකක් හරි මට ඇහුණා කියන සංඥාව විතරයි එන්නේ. මොකක්ද ඇහුනේ? අර්ථය මොකද්ද? ඒව මුකුත් නැහැ. ඊළඟට පහළ වෙනවා ආපහු. දැන් එතන නිරුද්ධ වෙලා ආයිත් හෘද කෝෂයේ සිත් ඇති වෙන්න පටන් ගන්නවා. සම්පටිච්ඡන සම්තීරණ වොත්තපයින් කියලා සිත් උනා. සම්පටිච්ඡන කියන්නේ ගත්ත අරමුණ ඇතුළට පිළිගන්නවා. සම්තීරණ කියන්නේ ගත්ත අරමුණ පිළිබඳව තීරණයක් ගන්න විමසනවා. වත්තපන කියලා කියන්නේ විනිශ්චය කරනවා මේ ඇහුනේ අම්මා කියලා කිව්වේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ අම්මාට කියපු නම කිව්වා කියන එක ඔන්න තීරණය කළා. ඒකත් එක්ක ඔය පිංගුතුලගේ ජවන් සිත් වැඩ කරන්න පටන් ගන්නවා. ජවන් 7ක් යනවා. ඒ ජවන් වලදී තමයි කුසල අකුසල කර්ම රැස්වීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් බලන්න මේක කොච්චර ලොකු process එකක්ද කියලානේ.
දැන් ඔබට තේරෙනවද මම මේ කතා කරද්දි මොකද වෙන්නේ කියලා? මම මේ කතා කරගෙන යද්දි ඔබේ මොකද්ද වෙන්නේ? චක්සු විඥානිය ඇති වෙනවා. සම්පටිච්ඡන සම්තිරණ වොත්ත. දැන් ඔය එක පාට මම මෙන්න මෙහෙම ඕගලන්ට තේරෙන්නේ නැති භාෂාවකින් මොනවා හරි කිව්වොත්. එතකොට ඕගලන්ට සෝත විඥානය හට ගන්නවා. සම්පටිච්ඡනයත් ගන්නවා. සම්තිරණයෙන් බැලුවට ඇතුලේ සයින්ස් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ කියනවා මේ මොන අnder දෙමළයක්ද කිව්වේ? දැන් අපි ගමුකෝ මෙහෙම මම මෙන්න මේ ගාථාවක නාහං වික්කවේ ලෝකේන විවදාමි ලෝකේන මයා විවදත. දැන් තේරුණාද මොකද්ද කිව්වේ කියලා? ඇයි ඒ තේරුනේ නැත්තේ? අය ඔක මේ පාලියෙන් කිව්වා මෙතන හින්දියෙන් කියන්න ඕනේ නැහැ. නැත්තම් අපි හින්දි වාක්‍යයක් ගමු මොකක් හරි. ඕනේ නැනේ පාලි ඇති නේද? මේ ඕවා කියලා අන්තිමට දැන් ඇයි තේරුන්නේ නැත්තේ? තේරුන්නේ නැත්තේ ඇයි දන්නවද පින්වත්නි? ඔබේ සිතට කලින් ඒ සංඥාව පුරුදු කරලා නැහැ. පාලිය කියන භාෂාව ඔබ පුරුදු කරලා නැහැ. හැබැයි මම මෙහෙම කිව්වොත් පැන්ඩමික් සිටුේෂන් දැන් මොකද උනේ? තේරුණානේ. ඇයි ඒ? දැන් පැන්ඩමික් කියන එක අපි කවදාවත් ඩික්ෂනරි එකකින් පාඩම් කරලා තිබ්බද? මේ ඇවිල්ලා තියෙන වසංගත තත්ත්වයක් එක්ක අපි සාමාන්‍යයෙන් ඩීටේල් ස්පීකින් කියන එක අපි කවුරුත් කරනවා තොරතුරු එකතු කිරීම කියන එක. ඒ තොරතුරු එකතු කරද්දි මේ කොවිඩ් කාලයත් එක්ක කොවිඩ් කියන වචනය නේ කොවිඩ් කියන වචනය, කොරෝනා කියන වචනය, ඊළඟට පැන්ඩමික් කියන වචනය, තව ඔය ඇන්ටිජන් මොකක් කර ඔය තියෙන බෙහෙත් වල අර මේවා කීක ඔය තියෙනවනේ එක වනේ. ඒ ඔක්කොම දැන් මේ එකතු වෙච්ච නිසා ආශ්‍රවය හට ගන්නවා. හැබැයි අලුත්ම දෙයක් කියනකොට ඔබට ආශ්‍රවය හට විනිශ්චය කියන එක ඇති වෙන්නේ නැත්තේ ඔබ කලින් දාලා නැති නිසා. එතකොට ඔබට ඇහුණට වැඩක් නැහැ. ඔබට තේරෙන්න නම් ඔබ ඒවා කලින් ඇතුළට දාලා මේ අම්මා කියලා කියන්නේ අම්මට කියන නමය, තාත්තා කියන්නේ තාත්තට කියන නමය, පුංචි කියන්නේ පුංචිට කියන නමය, රියැලිටි කියන්නේ ඇත්තට කියන නමය අන්න පාලියක් දැම්මට පස්සේ අපි දන්නවා නාහං භික්කවේ නෑ මහණෙනි මම ලෝකේන විවදමි. ලෝකයේත් එක්ක වාද කරනවා. ලෝකේන මයා විවදත. ලෝකයා විසින් මාත් එක්ක වාද කරනවා. අන්වන් පාලි ඉගෙන ගත්තාම යන හැටි. දැන් ඔබට වෙන්නේ මොකද්ද? මම මේ සිංහලෙන් බණ කියන නිසා ඔබ කලින් මේවා පුරුදු කරලා තියෙන නිසා ඔබට අර විනිශ්චය දෙනකොට ඔබ හිතන්නේ මට ඇහුණා, මට තේරුණා, මට දැනුණා. අන්න ආත්මීය සංඥාවෙන් බැඳෙනවද නැද්ද? මට ඇහුණා කියන තැන පින්වත්නි මේ ස්කන්ධ පහ වර්ධවා ගැනීමක් තියෙනවා. සිත කියන එක වර්ධවා ගත්තා. ඒකයි උනේ. මොකද්ද උනේ? සිත කියන එක වර්ධවා ගත්තා. සත්ව පුද්ගල ශූන්‍ය සිත සත්ව පුද්ගල භාවයෙන් ගත්තා. හැබැයි ඇත්තටම වෙන්නේ මගේ පින්වත්නි ඔබ ඔතන ඔබ හිතනවා නම් සත්පුද්ගල භාවයක් තියෙනවා කියලා ඇත්තටම එහෙම එකක් නෑ. තියෙන්නේ මොකද දන්නවද? හේතුන්ට අනුරූපීව කම්ම චිත්ත ඍතු ආහාර කියන සතර සේතුන්ට රූප සමුට්ඨාන ධර්ම වලට ඇති වෙන ඇති වෙන රූපයකුත් ඒ රූප සමුට්ඨාන ධර්ම වලින් ඇති වෙන රූප ඇසුරු කරගෙන පහළ වෙන නාම පරම්පරාවකුත් විතරයි. ඒ සිත ඇති වෙනවා, නිරුද්ධ වෙනවා, නැති වෙනවා. ඒක ඉවරයි. දැන් ওই පිංගුතුල ඒ කරන්නේ සෝත ප්‍රසාදිය දාගෙන ඉන්නවා. ඉතින් ඒක සෝත විඥානීය පහළ වෙනවා, අර සිත් ටික පහළ වෙනවා, ඉවරයි. ආයි පහළ වෙනවා, ආයි ඉවරයි. ආයි පහළ වෙනවා, ආයි ඉවරයි. ආයි පහළ වෙනවා, ආයි ඉවරයි. ඕක තමයි කතාව. දැන් ඔබ මොකද කරන්නේ? කොහෙන්ද ඔබ පින්වත්නි ඔය සිත මම කියන සත්පුද්ගල භාවයෙන් අල්ලා ගැනීම නිසාම මේ ස්කන්ධ වලට ඔබට තෘෂ්ණාවක් තියෙනවා. අන්න ඒකයි. මොකද්ද තියෙන්නේ? තෘෂ්ණාවක් තියෙනවා. ඒ ස්කන්ධ වල තියෙන තෘෂ්ණාව මතක් කරන්න මම මෙහෙම කියන්නම්. කැලේ යනකොට අලියෙක් එලවන් එනවා. මොකද කරන්නේ? හොද්දට අලියෙක් නැට්ටත් කෙලින් කරගෙන කන්දවත් පාත් කරගෙන හොඬ වැඩත් මෙහෙම කරගෙන පස්සෙන් එනවා කියලා හිතන්න. ඉන්නවද කොටියෙක් කනවා කියලා හිතන්න. ඔය පින්වතර ඔන්න දැන් කකුල් ඉඳන් කොටියෙක් කාගෙන යනවා. මොනවද කියන්නේ? අනේතින් ජීවිතං අනියතං මරණං නියතං කියලා ඉඳීද නැත්තම් අර කොටිය කනවෝ කියලා කෑ ගහයිද? කෑ ගහනවනේ. අන්න ඒකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා.
ඒ කියන්නේ මේ කොටියක් කනකොට කෑ ගහන්න එපා කියලා නෙමෙයි හරි. මම මේ කියන්නේ මේක ආත්ම දෘෂ්ටිය කියලා. රහතන් වහන්සේ නමක් රහත් වෙනවා එක වෙලාවක ඔය භික්ෂුන් වහන්සේ නමක් එක්කයි යනවා ඇදගෙන යනවා කොටියෙක්. කොටිය අපි භික්ෂුන් වහන්සේ ඇදගෙන ගිහිල්ලා කනකොට මේ භික්ෂුන් වහන්සේ ආත්ම දෘෂ්ටි අතහැරලා දාලා ස්කන්ධ පහ පිළිබඳව මනසිකාර්ය කරමින් වේදනාවට පස්සනාව වඩනවා. කොහොමද වේදනාව කියන එකත් ස්පර්ශ හේතුවෙන් ඇති වෙන එකක්. පින්ගන්නේ ඔබට මම මෙහෙම කරලා ඔබේ මෙහෙම අත ගෑවොත් අතාරිනවත් එක්කම අර කාය ප්‍රසාදී ඇති වෙච්ච විඥාන ඒ විඥානත් එක්ක ඇති වෙච්ච වේදනා කියන චෛතසිකය නිරුද්ධ වෙලා යනවා. පැහැදිලිද? ඒක ඔබ ස්ථීරභාවයෙන් අනේ අරක ආපහු තියනවා නම් හොඳයි. ඒක ෂෝක් ඒක සනීපයි ඒක ගන්න මම මොකද කරන්න ඕනේ ආදී වශයෙන් මෙන්න මේ චූටි වේදනාවට ඇලීම් වශයෙන් තමයි සත්‍යය මුලා වෙන්නේ. අර ස්වාමීන් වහන්සේ මොකද කළේ? වේදනාව නම් කාය ස්පර්ශ හේතුවෙන් ඇති වෙන එකක්. ඒ නැතිවීමෙන් වේදනාවක් නැති වෙනවා මිසක වේදනාවක් විඳින සත්වයක් පුද්ගලයෙක් නම් නැතය කියලා කල්පනා කරනකොටම පින්වත්නි කකුල් දෙකේ අර විලුඹ ඇට ගාවට කනකොට සෝවාන් වුණා, දනිස්සට කනකොට සකදාගාමී වුණා, උකුල් ඇට ගාවට කනකොට අනාගාමී වුණා, පපුව කනකොට රහත් වුණා. අන්න ආත්ම දෘෂ්ටි බින්දා. දැක්කද මම මේ කියන්නේ? දැන් ඔබට එතකොට ඔබ විසින් තේරුම් ගත යුතු කතාවක් තියෙනවා. ඒ තමයි මේ සිත ඇවිල්ලා ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයේ ඔස්සේ චිත්ත පරම්පරාවක් ලෝකේ අරමුණු කරනවා විනා ඒකෙත් පින්වත්නි දැන් අපි ගත්තාම චක්සු ප්‍රසාදය කියන එකට ඇහි තියෙනවනේ ප්‍රසාදය රූප පේන එක. ඇහි තියෙන චක්කු ප්‍රසාදය කියන එකට ඔය බාහිරව තියෙන රූප කලාප එකක් නෙමෙයි. රූප කලාප සමූහයක් වුණත් අල්ලගන්න පුළුවන්කම තියෙනවා. එහෙම තමයි ටීකාවල එහෙම සඳහන් වෙලා තියෙන්නේ. සෝත ප්‍රසාදයටත් රූප කලාප සමූහ වශයෙන් සම්තතිව يعني සමූහයක් විදිහට අල්ලගැනීමේ හැකියාව තියෙනවා. ගාන ප්‍රසාදයට, ජීවා ප්‍රසාදයට, කාය ප්‍රසාදයට එහෙම නෑ. එක රූප කලාපයක් විතරයි ඒගොල්ලන්ට අල්ලගන්න පුළුවන් වෙන්නේ. සමාන ආයුෂ්ක වෙන්න ඕනි. සමාන ආයුෂ්ක වෙන්න ඕනි කිව්වේ. ඒ කියන්නේ රූප කලාපයත් අටට ඉපදිලා තියෙන්න ඕනේ. ප්‍රසාද රූපයත් අටට ඉපදිලා තියෙන්න ඕනේ. එහෙමයි. සමාන ආයුෂ්කව තියෙනවා නම් විතරයි අහුවෙන්නේ. එතකොට ඇත්තටම මගේ රත්තරන් පින්වත්නි අපිට මේ ලෝකේ හරියට පේන්නෙත් නැහැ. අපිට මේ ලෝකේ හරියට දැනෙන්නෙත් නැහැ. අපිට තියෙන්නේ එක්ස්පීරියන්ස් ගොඩක් විතරයි. මෙහෙම බලන් ඉඳලා ඒ තොරතුරු එක්ලස් කර ගැනීම. ඒකනේ ඔබට චිත්‍රයක් දිහා එකපාරක් බලලා ආයේ චිත්‍රය අඳින්න පුළුවන් ද නොබලා? ඒ ඇයි? අපි හැමතිස්සෙම බලාගෙන අඳින්නේ. බලාගෙන අඳිනකොට අරකින් චුට්ටක් බලනවා, අවශ්‍ය තොරතුරු ටික ගන්නවා, ඒ ටික අඳිනවා. ආයි අපේ ඩිලීට් වෙනවා. ආයි ගන්නවා. ආයි අඳිනවා. ආයි ගන්නවා. ආයි අඳිනවා. පින්වත්නි අපි සෑහෙන්න මේ රූපත් එක්ක ඔට්ටු වෙලා තමයි යම් අරමුණක් අපේ ඔළුවට දාගෙන ඉන්නේ. ඒවා එක එක සිත් ඇති වෙනකොට ඇති වෙවි නැති වෙවි යනවා මිසක් සත්වයක් පුද්ගලයෙක් මේකට පණවා ගැනීමේ හැකියාවක් නැහැ. මේක ආත්මයිද අනාත්මයිද? අනාත්මයි. අන්න බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඒකයි. වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ ආත්ම දර්ශනය. දැන් සමහරු කියනවා මට මේ ඇහුණා ඊයේ පෙරේද කියනවා සමහර ඇතම් ධර්ම විකෘති කරන අය මේ ආත්මය සමතුලිත කරගන්න කියලා. ඒ කියන්නේ මේ ඕක හරි රහයි පින්වත්නි. හරි හොඳට අහගන්න මේක. ආත්මය සමතුලිත කරගන්නේ කොහොම අපේ මිනිස්සු හිතනවා මේ ඒක මරුනේ. ආත්මය සමතුලිත කරගන්න කියන්නේ පිට කණ්ඩ ඕනි කියලා හිතුනාම කනවා. නොකා හිර වෙලා ඉන්න එපා. කොහොමද මම ඔබට එහෙම බණක් කිව්වොත්? ඔන්න බලන්න මගේ බණ වෙනස් කරනවා මං හරි. පින්වත්නි මේ ඕගොල්ලෝ බොරුවට හිතේ තියාගෙන දුක් විඳින්න එපා. ඕගලන්ට කණ්ඩ හිතුනහම කන්න. ඉවරයි. ට්‍රිප් එකක් යන්න හිතුනහම යන්න. කාට හරි බයින්න හිතුනහම හොඳට බයින්න. එතනින් ඒක ඉවර කරන්න. ඒක ඔළුවේ තියාගෙන ඉන්න එපා. කැමතිද නැද්ද මේ වැඩේට? ඕකට කියන්නේ ඉබ්බදියේ දැම්මම ඇන්නේ නැහැ කිව්වා කියලා. කරන අකුසල් වලට මේ භූමිටි තියන්නේ යන්නේ ඒකනේ. එහෙම එකක් නැහැ. ඔයක පින්ගන්නේ වැරදි. හැබැයි ඔබට දැන් නිකන් තප්පරයකට හිතුන්නේ නැද්ද මම මේ කියන්නේ හරිද කියලා? ඒ කියන්නේ ඔන්න මම මෙහෙම කියනවා. ඔබ කන්න. හොඳම දේවල් කන්න. ඇලෙන්න එපා.
තියෙනකොට කන්න. සල්ලි නැත්තම් සල්ලි හොයාගෙන කන්න. ඉන්නකන් ජීවත් වෙන්න. අතීතය ගැන හිතන්නත් එපා. අනාගතය ගැන හිතන්නත් එපා. at the moment මේ මොහොතේ ජීවත් වෙන්න. මේ මොහොත තුල ඔබ විඳින්න. කොහමද? ඒ ස්ටයිල් එක හොඳයි වගේනේ. යන්න වෙන්නේ අපායවල් පිට අපායවල් වල. ඇයි? බුදුරණන් චක්කුණා සංවරෝ සාදු. එහෙම විඳින් බලන්න කියලාද කිව්වේ? ඇහැ සංවර කරගන්න කිව්වේ. එතකොට බුද්ධ ශාසනය පින්වත්නි ආත්මය තුල සමතුලිත වීමක් නෙමෙයි අනාත්මය දැක ගැනීමක් මිසක්. අර ආත්මය සමතුලිත කරගන්න කියන්නේ මේක හොඳට බීනෝන් මාදයෙන් පෙළෙන උමතු රෝගී. අන්න වචනේ. අහලා තියෙනවද බීනෝන් මාදය කියලා? මානසික ලෙඩක්. ඒක ගැන විස්තර කරන්න ගියොත් ලොකු එකක්. හැබැයි අර කතාව වැරදි. ආත්මය දමනය කර ගැනීම කියන්නේ දැන් ආත්මය දමනය කර ආත්මය සමතුලිත කර ගැනීම කියන කතාවට නෙමෙයි. තමන්ගේ කාය දුස්චරිත වචී දුස්චරිත වළක්වා ගැනීමටයි ආත්මය දමනය කියලා කියන්නේ. බුද්ධ ශාසනය අනාත්මය තේරුම් ගැනීම මිසක් සත්පුද්ගල ශූන්‍යභාවයේ තේරුම් අරගෙන මෙතනින් මිදෙන්න මිසක්. දැන් රහතන් වහන්සේට මට ඉතින් කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. සමහරු කියනවා රහතන් වහන්සේට මේ රාගය තියනවා කියලා. අහලා නැද්ද? මේ මෑත කාලේන බිහි වෙච්ච සමහරු කියනවා මේ ඊයේ පෙරේදත් කියනවා එහෙම. තියනවා නමුත් ඇලෙන්නේ. මාර ෂෝක් එකක් නේ. අර බුලත් පිට කන ගමේ අම්මන්ඩිලා ටික වගේ. මොකද කියන්නේ අම්මන්ඩිලා කියලාම කිව්වේ ඒම්මම තමයි මට මේක කියන්න වෙන්නේ. ඒක තමයි වචනේ. ඒගොල්ලොත් පාවිච්චි කරන වචන ඕවා. ඇයි? කියනවා අපි මේ බුලත් පිටක් කෑවට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඇලෙන්නේ නැත්තම් මොකටද කන්නේ? කනවා කියන තැනම ඇලීම තියනවද නැද්ද? දැන් පින්ගන්නේ ওই පින්වතුල අසූචි කනවද? ඇලීමක් නැත්තම් අසූචිත් කන්නකො. ඇලෙන්නේ නැති දේවල් පස්සේ අපි දුවන්නේ. දැන් සමහරු මම දැකලා තියෙනවා කියනවා මේ පොඩි කාලේ ආවට සාසනීයට වැඩක් නැහැ. හොඳට ජීවිතේ විඳලා එන්න. ඔය කියන විදිහට බුදුහාමුදුරුවෝ සුනීතවත් කසාද බන්දලා සෝපාකවත් කසාද බන්දලා ගේන්න ඕනේ. ඇයි? ජීවිතේ විඳලා එන්න කියලා. ඒ ළමයි මොනවද ජීවිතේ විඳලා තිබ්බේ? හැබැයි ජීවිතේ දැක්කහම මිදුණා මිසක් ජීවිතේ විඳහම කවුරුත් මිදිලා නැහැ. විඳින්න තණ්හාවෙන් මේකට බරිත වෙනවා මිසක්. කහවුණු වැස්සත් සත්වයට වැඩක් නැහැ. කෝටි ගණන් සල්ලි හම්බුණත් ආයි එකතු කරන්න හදනවා මිසක් මිදෙන්න හදන්නේ. හැබැයි ජීවිතේ දැක්කහම තියෙන ඕනම සම්පතක් අතහැරලා දාලා මිදෙන්න හිතනවා. අන්න බුදුදහම. දැක්කද බුදුදහම වෙනස් වෙන තැන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඒ නිසා කාමයන් විඳින්නවත් කාමයන් දකින්නවත් මේ ලෝකේ පැටලෙන්න නෙමෙයි. මේ ලෝකේ පැටලෙන්නේ නුවණ නැති අය. ධර්මය නොදත් අඥානයෝ. ධර්ම කාරණා වර්ධවාගත්තු අය. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ධර්මයෙන් දැකලා ලෝකෙන් මිදෙන්න. එතනට ඔබ තේරුම් ගන්න ඔබ අනාත්මය දැකිය යුතුයි. අනාත්මයි කියලා කියන්නේ සත්ව පුද්ගල ශූන්‍ය නාම රූප ධර්මතාවල ක්‍රියාකාරීත්වයක් පමණක් ලෝකේ තියෙනවා කියන්නේ. ලේසි නෑ. මේකට අභිධර්මයේ ටිකක් දැනගන්න ඕනේ. වටිනවා පින්වත්නි. දැනගෙන හිටියාම එතකොට හිතෙයි මේ එතකොට බාහ්‍ය දාරුචීරියට අභිධර්මයේ කිය හිටියද? කිව්වා. දිත්තේ දිට්ඨ මත්තං භවිස්සති. බාහ්‍ය දැක්කොත් දැක්ක විතරයි. චක්සු විඥාණයෙන් පස්සේ ඇති වෙන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන වලින් ඕක නවත්ත ගන්න. ජවන් දක්වා කර්ම රැස් කරන්න යන්න එපා. එච්චරයි. දැන් අභිධර්මයේ නැද්ද? තියෙන. ඒ නිසා අභිධර්මයේ ඉගෙන ගන්න ඕනේ. වර්තමාන කාලේ විශේෂයෙන්ම පින්වත්නි බොහෝම ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෝ හිටියත් නෙය්‍ය පුද්ගලයෝ විදිහට තමයි බොහෝ ඉපදිලා ඉන්නේ. උග්ගටිතඤ්ඤු විපචිතඤ්ඤු පුද්ගලයන් බොහෝ සෙයින් ඉතින් අඩු වෙන්න ඕනේ මේ කාලවල වල හැටියට. ඒක ඇත්ත මේ කාලේ වැඩියෙන් ඉන්න නෙය්‍ය පුද්ගලයන්ට සිද්ධ වෙනවා මේවා ඉගෙන ගන්න. මොකද ඇත්තටම මම මේ කියන්නේ ඔබ කාලේ අරගෙන දැන් ඔබ මේවා ඉගෙන ගත්තේ නැහැ කියන්නේ ඔබ ෆේල් නේ. ඔබ ජීවිතේ පරාදයිනේ. හොතට කාලය ගන්න. තව පොඩි කාලයයි තියෙන. ඒ කාලය ඇතුළත මේ ධර්මතා ඉගෙන ගන්න. අභිධර්ම මාර්ගයේ පොතක් අරගෙන යන්න. අරගෙන දවසට පිටුව ගන්න කියවන්නකෝ. පිටු 200ක් කියන්නේ අවුරුද්දෙන් කියවල ඉවරයිනේ. ඔය උදේට ළමයාව උදේට නැගිටලා
විනාඩි 15ක් විතර භාවනා කරලා ළමයින්ට කෑම උයලා මහත්තයා බැලට යවලා ළමයින් ඉස්කෝලේ යවලා අම්මා යන්න එපා එක එක්කෙනාගේ සීට්ටුව ඇහිඳින්නයි සොයි පුරන්නයි. අම්මා ගෙදරට වෙලා පොතක් කියවගන්න. තාත්තා වැඩට යන ගමන් අර තියෙන එක එක්කෙනාගේ ওই උදේට යන ගොසිප්ස් බල යන්නේ නැතුව කෝච්චියට වෙලා සින්දු අහ යනවට වඩා පොතක් අරගෙන මේ පොතක් කියෝ යන්න. අන්න එහෙමයි ධර්මයේ තොරතුරු එකතු කරන්න ඕන. හවස ආවට පස්සේ ඔක්කොලමත් එක්ක එකතු වෙලා ටීවී එක ඉස්සරහා ජැක් ගහගෙන අර ටීවී ජැක් ටික ගලවගෙන මේ නාට්‍ය බල එක එක්කෙනාගේ උපදූප හොයෝ ඉන්නවට වඩා ලස්සන නැද්ද ටීවී එක ගලවලා බණ ටික අහනවා නම් බණ ටික අහන්න. ටීවී එක අයින් කරලා දාලා පොතක් කියවගෙන බණක් භාවනාවක් කරගෙන මේ ධර්මතාවය තේරුම් ගන්න. ගෙදර රැයට කොබලන්නේ ධර්ම සාකච්ඡා කරනවා. ඕමි ගහනවා ඇති, කැරම් ගහනවා ඇති, නාට්‍ය වල්ලනවා ඇති. කොයි ගෙදරද රෑ 6-7න් පස්සේ නාලා කරලා ඇවිල්ලා ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්නේ? මේ ලංකාවේ එහෙම තියනවා කියලා හිතනවද? හරිම ස්වල්පයයි තියෙන්නේ. අපේ ගෙවල් වල පින්වත්ටි මේ ඉස්සර අර කුරු රටට යනකොට මම මේ කියන්නේ වීරපද කුරු රටට යනකොට කුරු රට මිනිස්සු ලිඳ ගාවට ගියාම අහනවලු මේ දවස්වල මොනවද කරන්න භාවනාව කියලා. ඔය පින්වතුන්ලා පන්සලට ගියාමත් අහන්නේ මේ දවස්වල මොකද්ද බලන නාට්‍ය කියලානේ. කුරු රට ලිඳ ගාවට ගියාම ඇහුවෙත් භාවනාව මොකද්ද කියලා. කුරු රට පන්සලේ හිටපු ගිරාපෝතකයාත් භාවනා කරලා තියෙනවා. අට්ටි කියලා. ගිරව්පව භාවනා කරලා තියෙනවා. කොහොමදනේ අද අපි මගේ පිංගුතුල්ලා කොහිද දුවන්නේ කියන එක අපේ පිංගුතුල්ලම කල්පනා ඔබට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ සිතේ ක්‍රියාකාරීත්වය ගැන අපේ හැමදෙරෝනේ හිත මොකද්ද අහන්න ඕනේ අපි. හිත මොකක්ද? කොහොමද ඔය හිත හටගන්නේ? කොහොමද ඔය හිත පවතින්නේ? කොහොමද ඔය හිත නැති වෙන්නේ? කොහොමද අපි රූප දකින්නේ? ඇයි අපිට ඒව අපි දකින්නවා කියලා හිතෙන්නේ? කොහොමද ඒක සත්‍යයක් පුද්ගලයක් නෑ කියන්නේ ඇයි? කොහොමද මේ එතකොට හිත සත්‍යයේ පුද්ගලයෙක් නැත්තම් කවුද ඩීටේල් කරේ? කවුද ඩීටේල් කරේ? කවුද ප්‍රෝග්‍රෑම් කරේ? චිත්ත නියාමය. අන්න බලන්න ඔය ඉගෙන ගත්තාම සනීපේ. චිත්ත නියාමය විසින් සකස් කරන ලද. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන නියාම ධර්ම පහක්. කම්ම නියාම, ධම්ම නියාම, ඍතු නියාම, බීජ නියාම, චිත්ත නියාම කියලා. මේ බීජ නියාම කියන එක මම කියන්නම්. බීජ නියාම කියන්නේ පොල් ගහක හැදෙන්නේ මොන ගෙඩිද? දෙල්, කොස්. පොල් ගහ හැදෙන්නේ පොල්මයි. කවුද ඒක පොල් ගහට අර කෝඩ් එක ගැහුවේ? මේ පොල් ගහෙන් පොල්ම හැදෙන්නේ කියලා කවුරු හරි කෝඩ් එකක් ගහලා තියෙනවද? නැහැ. දෙල් ගහේ දෙල් හැදෙනවා මිසක් දෙල් ගහේ අඹ හැදෙනවද? අඹ ගහේ කොස් හැදෙනවද? ඒවා කවුරුත් මේ දෙවිවරු කරන ඒවාවත් ගවර්න්මන්ට් එකෙන් නීතියක් දාලවත් එහෙම එකක් නැහැ. ඒක කරලා තියෙන්නේ බීජ නියාමයේ කියන ලෝක ධර්මතාවය. අර පොල් ගෙඩිය හිල් තුනක් හැදෙන්නේ මේ කම්පැනි එකකින් ගහලා එවනව නෙමෙයිනේ, කොකනට් කම්පැනි එකකින්. ඒක බීජ නියාමය. ආන්නේ වගේ ඍතු නියාමය කියලා එකක් තියෙනවා. මේ ඍතු නියාමයට තමයි ඔය අපි දක්වලා තියෙනවා. දැන් ඇහැල මල් පිපෙන්නේ ඇහැල කාලෙට විතරයි. බෝගහේ එකම කාලෙක හැම පන්සලකම බෝගස්වල කොළ හැලිලා එකම කාලෙට දළු දාන්නේ එකයි. සමහර මල් තියෙනවා රැයට පිපෙන්න උදේට පර වෙන. ඒවා ඇවිල්ලා මේ ඍතුවත් එක්ක සිද්ධ වෙන ඍතු විපර්යාසයත් එක්ක සිද්ධ වෙන ඍතු නියාම ධර්මතා මිසක් කවුරුත් කරපුවා නෙමෙයි. ඔය වගේ කර්ම නියාම කියලා එකක් තියෙනවා. කර්ම කරන අයට විපාක වෙනවා කියලා. ධම්ම නියාම එකක් කියලා එකක් තියෙනවා. බෝසතාණන් වහන්සේලා උපදිනකොට මේ මහ පොළොව කම්පා වෙනවා වගේ සිද්ධ වී. චිත්ත නියාමය කියන්නේ චිත්ත නියාමයක් කවුරුත් විසින් ඩීටේල් කරපු ප්‍රෝග්‍රෑම් කරපු එකක් නෙමෙයි. චිත්ත නියාමය කියලා කියන්නේ මගේ පින්වත්නි. සිත විසින් ඒ ස්වභාවයන් වල ඇති වෙන රියැලිටි එක, తত্ত্বය. අපි කියන්නේ චක්‍රය, ක්‍රමය, පවතින ක්‍රමවේදය. ඒක තමයි සිත. එතකොට අපි කල යුත්තේ ඔන්න දැන් එනවා අපි තැනට. අපි කල යුත්තේ ඒක අවබෝධ කරගෙන ඒ සිතත් එක්ක ඇති වෙන වේදනාව සත්පුද්ගල භාවයෙන් තොර ස්පර්ශය කියන ප්‍රත්‍ය නිසා හටගත්තු වේදනාවක් නම් ස්පර්ශය නිරුද්ධ වෙනකොටම වේදනාවත් නිරුද්ධයි. වේදනාව ඇති වුණේ ස්පර්ශය නිසා, ස්පර්ශය ඇති වුණේ මේ නාම රූප ධර්මතාවයන් නිසා, නාම රූප ධර්මතාවයන් නිරුද්ධයි කියලා කියන්නේ ස්පර්ශය නිරුද්ධයි. ස්පර්ශය නිරුද්ධයි කියලා කියන්නේ වේදනාව නිරුද්ධයි. ඇයි මං එහෙම වේදනාවක් පස්සේ දුවන්නේ? හරි. ඒතර සංඥා කියලා කියන්නේ පින්කන්ති අපි ඔන්න පොඩි කාලේ පුතෙක්ට දානවා. අපි හිතමුකෝ පොඩි කාලේ හාමුදුරුවෝ කෙනෙක් මහාන වෙනවා පන්සලේ, පොඩි චූටි හාමුදුරුවෝ කියලා කියනවා.
ඔය හාමුදුරු ලොකු වුණත් මොකද්ද කියන්නේ? ඒ කියන්නේ රූප වෙනස් වෙනවා. සංඥා නිස්තීර නැහැ. සංඥා කියන ඒවා ඒ කාලවල වලට දාගෙන හරි ඒ කාලවල වලට දාගෙන වෙනස් වීම එක්කම අපිටත් වෙනස් කරගන්න වෙන දේවල් මිසක් ස්ථීර වශයෙන් පවත්. එතකොට මගේ පුතා, මගේ දුව, මගේ ඥාති, මගේ අම්මා, මගේ තාත්තා ඒගොල්ලෝ ඊළඟ භවයේ අපිට නැහැ. එතකොට මේ සංඥා ඔක්කොම ස්ථිරයිද අස්ථිරයිද? අස්ථිරයි. සංකාර ගන්නකො ආදරේ, ලෙන්ගතුකම්, බැඳීම්, ශ්‍රද්ධාව, ලෝභකම්, ඔය ඊර්ෂ්‍යාකම්, මසුරුකම් මේ ඔක්කොම පිංගන්දි తాවකාලිකයි. ආදරයක් ස්ථිර නැහැ ලෝකේ. හරිද? ආදරයක් ස්ථිර නැහැ ලෝකේ. වෛරයන් ස්ථිර නැහැ ලෝකේ. ඒ පිංගන්දි ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒක තමයි ස්වභාවය. ඒතර ඒවත් එක්ක ඔට්ටු වෙලා වැඩක් නැහැ. ඒව නැති වෙනකොට අඬලා වැඩක් නැහැ. ජීවිතේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. තේරුණාද? ජීවිතේ ප්‍රශ්න නැති අය නැහැ. අපි කරන්න ඕනේ ඒ ප්‍රශ්න වලට උත්තර හොයන එක නෙමෙයි. ඒ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන එක. ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියොත් අපි මේ ජීවිතේ පරාද වෙන්න වෙනවා. ජීවිතය ඇතුළේ ප්‍රශ්න වලට උත්තර නැහැ. හොඳම දේ ඔබේ අතට පිළිකාවක් තියෙනවා නම් ඒකට සොලියුෂන් හොයන්න හැමතැනම දුවන එක නෙමෙයි. පිළිකාවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න. පුළුවන් වෙලාවට ක්ලිනික් එකට ගිහලා බෙහෙත් ටික දාගන්න. ඒකනේ කකුලක් කැපුවොත් හදිසියෙවත් හෙට ඔබ මේ පිස්සු හැදිලා වගේ කකුල් හොයන්න දුවන්න එපා. ක්ලචස් එකකින් කකුලක් හම්බුනොත් දාගන්න. නමුත් ජීවිතේ නැති කරගන්න ඕනේ කකුලක් කැපුවයි කියලා. කොට දෙකෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒක තමයි ජීවිතේ හැටි. පැහැදිලිද මං කියන එක? ඒක ඔබට හදිසියවත් හොල්මනක් ඇහුණා කියලා හිතන්න. හොල්මනක් ඇහුණා කියලා හිතන්න. මොකද කරන්නේ? ඔය අපරාධිනේ තොইল නටන්නේ අර වගේ පස්සේ මේ වගේ පස්සේ දුවන වෙලාවේ හොල්මනත් එක්කම ජීවත් වෙන්න. කොච්චර ලොකු දෙයක්ද? මගේගේ හොල්මනක් ඉන්නවා කියන අභිමානියවත් තියෙනවා. ඒ කියන්නේ මම නම් මට දැනෙන විදිහ අපිට ප්‍රශ්න තියෙනවා හැමෝටම. ඒවා මගේ අරගෙන ඒ වගේම පැනලා ගිහිල්ලා ජීවත් වෙන එක නෙමෙයි අපිට ඒක ෆේස් කරේ. දැන් බුදුරණන් වහන්සේ කරනකොට අර නන්දව ගෙනල්ලා වල දාපු වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනකොට අපි යම් මේන් කියලා බුදුරජාණන් වහන්සේ මොකද අනේ ආනන්ද ඔන්නෝක අතැල්ලා දාන ඕක සතියක් යද්දි හරියනවා. බාන කුණාසේ ප්‍රශ්නත් එක්ක හිටියේ හැටිනේ. ඒවට ෆේස් කරපු හැටි බලන්න. ඒවට අනුගත වෙච්ච හැටි බලන්න. අනුයුක්ත වෙච්ච හැටි බලන්න. හරි. එතකොට තමයි ජීවිතේ රහ. එහෙම ජීවත් වෙන ජීවිතයක් ලොකු අවබෝධයක් කරාගෙන ඉන ජීවිතයක්. දැන් මේක තේරුම් නොගන්න අය ආත්මීය දෘෂ්ටියෙන් නාම රූප දෙක සත්පුද්ගල භාවයක් කියලා අරගෙන ඒ ආත්මයට සාධාරණයක් කරන උඹ මට බැන්නා මං ඔබට දානෝ නඩුවක් අන්‍ය අනුසාවි ගිහිල්ලා දැවන නඩු කියනවා. දැන් බලන්නනේ මේ ආත්මීය දෘෂ්ටිය නිසා කොච්චර අපිට මේ අනර්ථයක් වෙනවද කියලා පින්වත්නි. හරිද මේ ඔය පින්වතුලා හරි කැමති ඔය හැපිනවන්න. ඔය පින්වතුලා ඒකෙන් නවතින පැත්තට නෙමෙයි දුවන්නේ. කන පිනවන, නහය පිනවන. දැන් මම මේ බණ කී ඉන්නකොට අපි හිතමු කවුරු හරි කෙනෙක් අර දොර අරගෙන ඇතුළට ආවා. ඔය පින්වතුලා ඔක්කොගේම ඇස් කොහිට යනවද? මං දිහා බලන් ඉඳීද අරක දිහා බලයිද? අරක දිහා බලයි. ඒ චක්සු ඉන්ද්‍රිය පිනවීමේ ආත්මීය දෘෂ්ටියෙන් ඔබ බැඳිලා ඉන්නවා. කවදා හරි දවසක කනත්තක් ගාවින් යනකොට මැරෙන්නෙත් ඔන්න ඕක නිසා. මහසෝන හැම ගහලා නෙමෙයි. ඒ පිටුතර කියනවා නේද අර මේ මහසෝන ගහනවා කියලා එකක්. එහෙම ගහලා තියෙන අය දැකලා තියෙනවද? එන්නේ ඔය දැන් මහසෝන ගහනවා කියන එකට යන්නකෝ. මේ මගේ පින්වතුන්ලා අහලා තියෙනවද කවදා හරි දවසක හොල්මනක් ගිලලා කව හරි මැරලා තියෙනවා කියලා. යකෙක් ගිලලා. නෑනේ. මං නම් ජීවිතේට අහලා නැහැ. අතීතයේ අහලත් නැහැ අනාගතෙත් අහන්න වෙන එකක් නැහැ. මේ ඔය දැන් මහසෝන කියන එක ගන්නකො. දැන් පිටින් ඔන්න කනත්තක් ගාවින් යනවා. ටිකක් රෑ වෙලා යනවා. දනකොට දැන් හිතට මොකද්ද වෙන්නේ? ඔන්න බයක් ඇති වෙනවා. බයට පළවෙනියෙන් පටන් ගන්න ගාත කියන්නද සින්දු කියන්නද? සින්දු කියන්න පටන් ගන්න. විසිල් එකක් ගහගෙන යනවා. ටිකක් වෙලා යද්දී ඔන්න ඉතිපිසෝ භගවා මතක් වෙනවා.
සුවක්කාතෝ මතක සුපටිපන්නෝ මතක් වෙනවා. ඊට පස්සේ මුල් ටික විතරයි. ඔන්න කියාගෙන යනකොට අපි හිතමුකෝ එක පාටම පූසෙක් පැන්න පිටිපස්සට දඩස් ගාලා. ඔය පිඟතල මොකද කරන්නේ? අපි දන්නේ පූසෙක් කියලා අපිට දඩස් ගාලා සද්ද විතරක් ඇහුණා ටකරමක් උඩට පයින්. ඔය පිඟුතුල එක පාටම මෙහෙම කරලා හැරිලා බලනවද නැද්ද? හැරිලා බැලෙනවා. ඒක හරියට අර අයන් එකකට අත තිබ්බාම අපේ අත ආපහු ගැනෙනවා වගේ ඒකට කියනවා දර්ශන ප්‍රතිගය, දෘෂ්ටි ප්‍රතිගය, මේකට කියනවා ශ්‍රවණ ප්‍රතිගය. ඇහිච්ච නිසා අපි එක පාට මෙහෙම කරලා බලනකොට මොකද වෙන්නේ? අපේ බෙල්ල පිඟඳි මේ ක්ලේ එකක් තියෙනවා අපිට මේක කරකවන්න පුළුවන් ගානක්. ওই පැත්තෙන් ඔච්චරයි, මේ පැත්තෙන් ඔච්චරයි. ඔය ක්ලේ එක පැන්නොත් මොකද වෙන්නේ? ඇට්ලස් කශේරුකාවයි අර අක්ෂි කශේරුකාවයි කියන දෙක මෙහෙම තියෙන එක මෙහෙම කරලා කැඩිලා යන්න පුළුවන්. වෛද්‍යවරු ඉන්නවා නම් දන්නවා. කැඩුනහම මොකද වෙන්නේ? මම මේක කතාවක් කියන්නේ. බොහොම ලස්සන. ඔන්න බෙල්ල කැඩිලා සුසුම්නාව කැඩිලා මැරිලා වැටෙනවා. ඒකනේ ඔබ අහලා තියෙනවද මහසෝන ගහන්නේ නැහැ කියනවා කොහොම බැලුවොත්ද? අත යටින් බලන්නේ කියලා කතාවක් අහලා නැද්ද? ඇයි මහසෝනේ මොකද ඇග්‍රීමන්ට් එක අත යටින් බැලුවම මහසෝන ගහන්නේ නැති? ඇයි දන්නවද? අත යටින් බැලුවම බෙල්ල කැඩෙන්නේ. කොච්චර බය වෙලා නමුත් සිහිය තිබුණොත් මෙහෙම කළා අත යටින් බැලුවොත් මහසෝන ගහන්නේ නැහැ කියන. අරක ගහ ගමන් පිටින් බෙල්ල නිල් වෙලා ඇදගෙන වැටෙනවා. පහුදාට ගෙදරින් හොයනකොට කනත්ත ගාව බෙල්ලත් නිල් වෙලා ඇදගෙන වැටිලා කාවද අහු කරන්නේ? අර අහිංසක මහසෝනව බිල්ලට තියෙනවා. මහසෝන කියලා කියනවනේ. මේ වගේ ඔබේ ඔය තියෙන දැන් මේ ජීවිතේ මරණයටපත් වෙන්න පුළුවන් එක අවස්ථාවක්. ඔබේ මේ ජීවිතයේ තියෙන ඔය ඉන්ද්‍රිය අසංවරභාවය නිසාම මරණය පවා එන්න පුළුවන්. හැබැයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දවසක් ගමනක් යනවා. යක්ෂෙක් ටොක්කක් අයිනවා. මතකද? හැරිලවත් බැලුවද? අන්න බලන්න. ඉන්ද්‍රිය ආත්මීය දෘෂ්ටිය නෑ ස්කන්ධ පෝෂණය කරන. සත්පුද්ගල භාවයෙන් වේදනාව අරගෙන නෑ. බය කියන එක තියෙන්නේ සත්පුද්ගල භාවයෙන් ජීවිතය ගත්තාමයි. ඒ සත්පුද්ගල ආත්ම භාවය මේන්ටේන් කිරීමටයි බය කියන එක උපදින්නේ. රහතන් වහන්සේට බය නැහැ. හැදිරිද මම කියන්නේ. ඒකයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ඔළුවට අච්චර වේග ඒ ඇනපු ඔළුවට ගහපු පාර ඒ ටොක්ක මහා මේරුවට ගැහුවනම් මහා මේරුව 10 ගොඩක් වගේ විසිරෙනවා කියන. මහා පොළවට ගැහුවනම් කෑලි කෑලි වලට කුඩු වෙනවා කියනවා. සාරිපුත්‍ර ස්වාමීන් දැනුනේවත් නැහැ කියලා. ඒ තරම් මේ මහානීය බව, මහේශාක්‍ය බව. රහත් වෙලත් මහේශාක්‍ය උතුමනේ. අන්න බලන්න. දැන් ඉන්න රහත්ේ කියාගෙන නැතම් පිපිඤ්ඤ කෑලි වගේ නෙවෙයි අර උතුමන් වහන්සේලා උතුමෝ. අතුම් දන ගහපු උතුමෝ. නේද? රංගුලිමාලා මහරහතන් වහන්සේ ගාවට මේ මල්ලිකා දේවිය දෙනවලු දානයක් අසදෘශ මහා දානිය දෙනකොට ඇත්තු 499 හම්බුනාලු එකෙක් නෑලු එකෙක්ට කේන්ති ගිහිල්ලා මේ මද කිපිලා දැන් ඔන්න රණ්ඩු වෙනවලු දඟලනවලු. මල්ලිකා දේවිය බැලුවලු මේකව මට්ටු කරන්නේ කොහොමද කියලා අඟුලිමාල මහරහතන් වහන්සේ හිටියලු. දීලා මුතු කුඩේ දැම්මලු අඟුලිමාල මහරහතන් වහන්සේ ගාව. දැම්මට පස්සේ මේ අලියා හීලෑ වෙච්ච බලු කුක්කෙක් වගේ නැට්ටත් කකුල් දෙක අස්සේ ගහගෙන කන් දෙක පාත් කරගෙන හිටියලු දාන ඉවර වෙනකන් හෙල්ලුනේවත් නැහැ. බාන අනුභවේනේ. දැන් අර උතුමන් වහන්සේ හැරිලා බලලා වචනයක් හරි කියලාද නේ? ආශ්චර්ය දැකලා ඒ ආත්ම දෘෂ්ටිය බිඳෙලා පුතුමන්ට අකුණක් කන් දෙක ගාව ගැහුවත් හැරිලා බලන්නේ නැහැ පින්වත්. නාලාගිරිය එනකොට බුදුරජාණන් වහන්සේ ගාවට බුදුරජාණන් වහන්සේ කියනවා මා කුංජර නාග සමාදෝ. නාලාගිරියේ ඇතෙක් එක්ක හැප්පිලා වැඩක් නැහැ. නාගයෙක් එක්ක හැප්පෙන්න එපා නාලාගිරි. දුවගෙන ආපු නාලාගිරි බිම දිගා වුණා කියනවා. මා කුංජර නාග සමාදෝ එන්න එපා. හැප්පිලා වැඩක් නැහැ නාලාගිරි කියලායි කිව්වේ.
අන්න ආත්මීය දෘෂ්ටිය දුරු කරාම එතන ගොඩනගෙන අභිමානිය කියන එක පින්වත්නි අර උම්මත්තක භාවයක් නෙමෙයි. ඒක අභිමානයක්. ආත්මීය දෘෂ්ටිය දුරු කිරීම තුළ ඇතිවෙන පෞරුෂත්වයක්. ඒක මවාපාන්න දෙයක් නෙවෙයි. උන්වහන්සේලාගේ ශරීරය එකයි බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් රස්මාලා නික්මෙන්න තරම් ඒ ශරීරවල මේ සෝබනවත් ආත්මීය දෘෂ්ටිය දුරු කරපු සිත් අන්න දැක්ක. එතකොට පින්වත්නි මේ දැන් මගේ රත්තරන් පින්වතුලා තේරුම් ගන්න එහෙනම් ඔය ඇහැ කන නාසය දිව ශරීරයේ පිනෝ යන ආත්මීය දෘෂ්ටිය තර කර ගැනීමේ නාම රූප ධර්මතා සත්පුද්ගල භාවයෙන් ගැනීමේ ක්‍රියාවලිය ඔබ ඉන්නවද? නැත්තම් ආස නැද්ද මම මේ කියපු තැනට යන්න? මේ නාම රූප හැටියට දැකලා මේ රූප ධර්මතාවල සත්පුද්ගල භාවයක් නැති බව දැකලා නාම ධර්මතා නැත්තම් චිත්ත චෛතසික කියන නැත්තම් වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා ඒ ප්‍රසාද රූපවල වල හටගන්න අරමුණු වලට ආපాతගත වෙන අරමුණු වලට අනුරූපීව ඇති වෙන සිත් සහ චෛතසික විතරක් කියලා හිතලා ඒ දේවල් පස්සේ වේදනාව උපාදානීය කරන් වැඩක් නැහැ කියලා හිතලා නේ සංඥාව උපාදානීය කරගෙන වැඩක් නැහැ කියලා හිතලා තේරෙනවද බංගනි දැන් ඔන්න බලන්න වේදනාව වැඩක් නැහැ උපාදානීය කර වේදනාව ප්‍රත්‍ය නිසා නම් ඇති වෙන්නේ මං ඇති කරගන්න එකක් නෙමෙයි නම් මම මොකටද අර ප්‍රත්‍ය නිසා ඇති වෙන වේදනාවක් උපාදානීය කරගන්නේ ඒක උපාදානීය කරගත්ත ගමන් ප්‍රත්‍ය රකින්න ඕනේ ප්‍රත්‍ය කියන එක කොහොමවත් රකින්න බෑ රුප්පතීති රූපං ඒ රූප දිරණවමයි නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං නත්තිති වදාමි මේ ලෝකේ පණ්ඩිතයෝ නැහැ කියලා කියපු දේවල් ස්ථීර වූ රූප ස්ථීර වූ වේදනා ස්ථීර වූ සංඥා ස්ථීර වූ සංස්කාර ස්ථීර වූ විඥාන එතකොට මෙච්චර කියනකොට ඔබ තේරුම් ගන්න නැත්නම් දේශීය මානේ පඤ්ඤාපීය මානේ පට්ඨපීය මානේ විවරීය මානේ විභජීය මානේ ඔබ තේරුම් ගන්නේ නැත්නම් කිංති කරෝමි අපි මොනවා කරන්නද මම නෙමෙයි මේ කාලේ බුදුරජාණන් වහන්සේ තථාගතයන් ඒවං පඤ්ඤාපීය මානේ පට්ඨපීය මානේ විවරීය මානේ විභජීය මානේ ආචික්කීය මානේ දේශීය මානේ උත්තානිකරණීය කියන්නේ උඩු කරලා පෙන්නනකොට ඔක ඔගොල්ලෝ තේරුම් ගන්නේ නැත්තම් මම මොනා කරන්නේ? තේරුම් ගන්න. නාම රූප වලට ඇලීමෙන් වැඩක් නැහැ. නාම රූපත් එක්ක පැටලීමෙන් වැඩක් නැහැ. නාම රූප අතහැරීමමයි සුදුසු. නාම රූප වලින් මිදීමමයි සුදුසු. නාම රූප වලින් ගැලවීමමයි සුදුසු. දැන් බලන්න. මෙච්චර කාලයක් දිව්‍ය නාම රූප වලින් ගැලවෙන ගමනකටද නාම රූප වල මුලා වෙලා ඒ ගමනේද කියලා. ඊට පස්සේ දැන් හිතන්න අද ඉඳන් මේ බණ ඉවර කරලා එළියට ගියාට පස්සේ ඔබ යන්නේ නාම රූප වලින් ගැලවෙන ගමනටද නැත්නම් ආයි නාම රූප පස්සේ මුලා වෙන ගමනටද කියලා. කැමැති එකක් කැමැති විදියකට තීරණය කරගෙන හැබැයි පරිස්සම් වෙන්න. සසරේ තරම් සුන්දර නැහැ. සසර හරිම භයානකයි. බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභයි. ෂණ සම්පත්තිය දුර්ලභයි. මේ සද්ධර්මයේ පරම දුර්ලභයි. මේ වටිනා අවස්ථාව පිළිගන්න හරිම කලාතුරකින් ඔබට ලැබෙන අවස්ථාවක්. මේ කලාතුරකින් ලැබෙන මේ අවස්ථාවේ මේක ප්‍රයෝජනෙ අරගෙන පුළුවන් නම් ඊතර වෙලා යන්න. ඒක තමයි කතාව. පැහැදිලිද? ඉතින් ඒකට අවශ්‍ය කරන පොත්පත් ධර්මදේශනා මේ කාලේ වෙනකොට ඕන තරම් තියෙනවා. විශේෂම තේරවාදී ත්‍රිපිටකයේ අට කතාව, ටීකාව, රේරුකාණි ස්වාමීන් වහන්සේගේ පොත් ඒ වගේ විසුද්ධි මාර්ගය ඒ වගේ පොත්පත් අරගෙන හොඳට කියවලා කරලා තේරුම් අරගෙන මේකෙන් මිදලා යන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට මේ උතුම් ධර්ම දේශනාවත් ඒකාන්ත හේතුවක් වේවා, පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.
मोहक्षयो निब्बानम्